समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजंस सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स कति छिंदे कति जाहे कति उत्तरी भावई कति संगाति गो भिक्खु ओगतिं नोति उच्चति पंच छिंदे पंच जाहे पंच उत्तरी भावई पंच संघाति गो भिक्खु ओगतिं नोति उच्चति श्रद्धावंत पिन्नुतुनी සියලු දෙනාම තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ විසින් ලෝ සතට කරුණාවෙන් දෙසූ ශ්‍රී සද්ධර්මයෙන් ස්වල්ප මාත්‍ර ධර්මකාරණා කීපයක් නමුත් මේ සීමිත වේලාව ඇතුලේ දේශනා කරවාගෙන තමන් ධර්ම ශ්‍රවණය කිරීමටත් ධර්මයෙන් ලොවට කරන අනුග්‍රහයක් ලෙස බොහෝ දෙනාට යහපත පිණිස හිත පිණිස ධර්ම දානයක් විදිහට මේ දේශනාව ප්‍රඥා රූපවාහිනිය ඔස්සේ ලොව පුරාම විසුරුවා හැරීමටත් බලාපොරොත්තු වෙන මොහොත. අද මේ දේශනාව ධර්ම දානයක් ලෙස ලෝකේ පුරාම විසුරුවා හැරීමේ පින්වන්ත දායකත්වය ධර්මින් කටයුතු කරන්නේ නාරම්මල දඹගිරිගම අංක 44 දරණ ලිපිනයෙහි පදිංචි කේ මහින්ද මුණවීර මහත්මාණන් ඇතුළු පවුලේ පින්වන්ත සියලු දෙනා විසින් පින්නුතුනි ඒ පින්වන්ත පිරිස ලෝකේ පුරාම විසිරී සිටින හැම දිනාටම අද තථාගත බුද්ධ වචනයෙන් සත්කාර කරන වේලාව තථාගත බුද්ධ වචනයෙන් සංග්‍රහ කරන වේලාව තථාගත බුද්ධ වචනයෙන් උපස්ථානයක් කරන වේලාව ධර්ම දේශනාවේ දායකත්වයේ දරන හැමත මෙන්ම ලොව පුරා කොතනක හෝ ශ්‍රද්ධා සිතකින්
ධර්ම ශ්‍රවණයට සූදානම්ව සිටින සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධය සුවසේ සිද්ධ වීම පිණිස මේ දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් පින්නතුනේ කවුරුත් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනේ මාතෘකා කළේ සූත්‍ර දේශනාවක් සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායට අයිති. සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ කියලා සංයුත්තයක් තියෙනවා. සංයුත්තයක් කියන්නේ එකතුවක් කියන එක. එතකොට මේ දේවතා සංයුත්තය වගේම තව සංයුත්තයක් තියෙනවා. ඒකට කියනවා දේව පුත්ත සංයුත්තේ කියලා. මේ දෙකේ වෙනස මොකද්ද? මේ දෙකේ වෙනස දේව පුත්ත සංයුත්තේ පින්නතුනේ තියෙන්නේ ඒ දේශනාව සඳහා මුල් වෙච්ච දෙවි කෙනෙකුගේ නමින්ම සඳහන් වෙනවා. දේවතා සංයුත්තේදී දෙවි කෙනෙකුටයි ඒ දේශනාව කරලා තියෙන්නේ. එක්ක දෙවි කෙනෙක් එක්ක සිද්ධ වෙච්ච සංවාදයක්. ඒ දේවතාවා නාමිකව කවුද කියලා සඳහන් වෙන්නේ නැහැ. අඤ්‍යතරා දේවතා කියලා එක්තරා දේවතාවෙක් හැටියට තමයි සඳහන් වෙන්නේ. අන්න ඒ නම් සඳහන් නොවන දෙවිවරුන් මුල් කරගත් දේශනා තමයි දේවතා සංයුත්තේ තියෙන්නේ. නම් සඳහන් වන දෙවිවරු මුල් කරගත්තු දේශනා තමයි දේව පුත්ත සංයුත්තේ සඳහන් වෙලා තියෙන්නේ. එතකොට මේ දේශනාව අයිති සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේට. දේවතා සංයුත්තේට. දේවතා සංයුත්තයේ පින්වත්නි සූත්‍ර දේශනාවක් තියෙනවා. සූත්‍ර දේශනාවේ නම කතිචින්ද කියන සූත්‍ර දේශනාව. කතිචින්ද කියන සූත්‍ර දේශනාව. කතිචින්ද කියන එකේ තේරුම පින්වත්නි චින්ද කියන්නේ සිදිනවා කියන එකයි. කති කියලා කියන්නේ කීයක්ද කොපමණක්ද. එහෙනම් කතිචින්ද කියනකොට කීයක් සිඳිය යුතුද කියන අදහස තමයි පින්වත්නි සඳහන් වෙන්නේ. තථාගත බුදුරජාණන් වහන්සේ පින්වත්නි ඒ කාලේ වැඩ සිටියේ සවැත් නුවර අනාථපිණ්ඩික මහ සිටුතුමා. එතුමාගේ මුල් නම සුදත්ත. සම්මා සම්බුද්ධ ශාසනයේ අග්‍රදායකයා. අනාථපිණ්ඩික සිටුතුමා විසින් කරවපු මනෝරම්‍ය විහාරය තමයි ජේතවනාරාමයේ. තථාගත බුදුරජාණන් වහන්සේ ඒ කාලේ වැඩ සිටියේ පින්නතුනේ මේ කියන සවැත් නුවර ජේතවනාරාමයේ. උන්වහන්සේ වැඩ ඉන්නකොට මධ්‍යම රාත්‍රියේ එක්තරා දේවතාවෙක් පින්වත්නි අභික්ඛන්තාය රත්තිය අභික්ඛන්ත වන්නා කේවල කප්පං ජේතවනං ඕභාසිත්වා. මධ්‍යම රාත්‍රියේ ඉක්මනකොට පින්වත්නි කේවල කප්පං කිව්වේ මුළු මහත් ජේතවනාරාමයේ ඕභාසිත්වා ආලෝකමත් කරමින් බබළුවමින් යේන භගවා තේන උපසංකමි. භාග්‍යතුන් වහන්සේ යම් තැනකද තේන උපසංකමි අන්න එතනට එළඹුණා. දැන් බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ හරි ලස්සන දෙයක් අපේ ජීවිතේට ගන්න තියෙනවා. ඒ තමයි උන්වහන්සේගේ පින්වත්නි කාල කලමනාකරණය. බුදුරජාණන් වහන්සේ පින්වත්නි උන්වහන්සේ ලෝතුරා බුදු බව පිණිස කළ යුතු සියල්ල නිම කරලා එසේ වුවත් බුදුරජාණන් වහන්සේ පින්වත්නි හරි ලස්සනට දවස කළමනාකරණය කරලා තිබුණා. පින්වත්නි දවස බෙදපු කාල සීමාවන් තිබුණා. පෙරබත් කිස සහ පසුබත් කිස කියලා දහවල් කාලයේ කොටස් දෙකකට බෙදලා තිබුණා. පෙරබත් කිසයි පසුබත් කිසයි. භාග්‍යතුන් වහන්සේ පෙරබත් කිස කියන උදේ වරුව ඇතුළත දාන ආදිය වළඳලා පින්වත්නි පසුබත් කිස පින්වත්නි විවේක ගත්තා. විවේකයක් තිබුණා. ඊළඟට පින්වත්නි රාත්‍රියේ බෙදලා තිබුණා
පෙර යම මැදියම අලුයම කියලා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ ජීවිතෙත් පින්නන්නේ උන්වහන්සේ ලෝක සත්වයා වෙනුවෙන් කරුණාවෙන් ඒ කටයුතු කළා අතපසු නොකරගෙන. උන්වහන්සේ කිසි වෙලාවක උන්වහන්සේගේ කටයුත්ත පහු කළේ නැහැ. එහෙත් උන්වහන්සේ නිවන අවබෝධ කළා වුණත් අවබෝධ කළා වූ නිවන් සුව විඳිමින් විවේක ගත්තා පින්වත්නි යම් වෙලාවක්. නමුත් බලන්න බොහෝ දෙනාගේ ජීවිත ගෙවිලා යන්නේ අනේ මේ ධර්ම මාවත කරගන්න වෙලාවක් නැහැ, පින දහමේ දෙන්න වෙලාවක් නැහැ කියලා. ඒ අය මුළු ජීවිතේම පින්වත්නි කුසලයෙන් පරදිනවා. දැන් බුදුරජාණන් වහන්සේ සියලු බුද්ධාකෘතෙන් සියලු දේ කරලයි ලෝතුරා බුදු බව පිණිස ලෝතුරා බුදු බවත් සාධනය කරගෙන ඒ තුන් වහන්සේ ලැබූ නිවන් සුවය පවා විඳිමින් විවේකයක් වින්දා. දැන් ඔබ හිතන්න එතකොට අපේ ජීවිතවලට විවේකයක් වුවමනා නැද්ද? මේ ධර්ම මාවතක් පුරුදු කරන්න ගුණයක් ධර්මයක් වඩන්න අපිට විවේකයක් වුවමනා නැද්ද? සමහර විටකදී බොහෝ දෙනෙක් ලෝකේ ඉන්නවා මේ දරුවන්ගේ වැඩ ටික, ගේ දොර වැඩ ටික මේ ටික ඉවර වුණාම නම් මම මේ කුසල් ප්‍රතිපදාවට එනවා කියලා. කවදාකවත් ඔබට රැවටෙන්න එපා මේ විදිහට. ඇයි? කවමදාකවත් පින්වත්නි ගිහි ගෙදර ඉන්න ඔබේ වැඩ කටයුතු ඉවර වෙනවා කියලා එකක් වෙන්නේ නැහැ. ඔබ ඒකට හොඳට හිතලා බලන්න. ඔබේ මව්පියෝ ඇතැම් විටකදී මියන තුරාම වැඩ කටයුතු ඉවර කරගත්තද කියලා. නෑ පින්වත්නි. ඒ නිසා මේ වැඩක් ඉවර වෙනවා කියලා එනකම් බලන් ඉන්න එපා. මොකද ඒ වැඩ කොටස ඉවර වෙන්න කලින් පින්වත්නි අපේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම අර අකුසල් ගොඩත් එක්ක පින්වත්නි කරගත්තු කුසලයකුත් නැතුව සමහර විටකදී ජීවිතේ කෙලවර කරගන්න වෙනවා. අන්න ඒ නිසා ජීවිතයේ පින්වත්නි මනාව බෙදා ගන්න. තමන්ගෙන් විය යුතුම දේවල් සමහර විටකදී අතපහුව වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පින්වත්නි උපාසක උපාසිකාවන්ට ධර්ම දේශනා කරන්න වෙනම වෙලාවක් වෙන් කරලා තිබුණා. භික්ෂු භික්ෂුණීන්ට ධර්ම දේශනා කරන්න වෙනම වෙලාවක් දවසේ තිබුණා. ඒ වගේම රාත්‍රී මධ්‍යම යාමේ තථාගත බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන් දෙන්නේ උන්වහන්සේ බැහැ දකින්න දෙන්නේ පින්නතුනේ දෙවියෝ. ඉතින් මධ්‍යම රාත්‍රී ඉක්මනකොට පින්වත්නි එදත් එක්තරා දේවතාවෙක් මුළු ජේතවනාරාමේම ආලෝකමත් කරගෙන ජේතවනාරාමයට ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට හොඳට වන්දනා කළා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් වාඩි වෙලා තථාගතයන් වහන්සේගෙන් පින්වත්නි ප්‍රශ්න කීපයක් ඇහුවා එක ගාථාවකින්. එක ගාථාවක් මේ දේශනාවේ තියෙන්නේ ගාථා රත්නයන් දෙකයි පින්වත්නි. තාම කෙටි දේශනාවක්. නමුත් මේ කෙටි දේශනාව ඇතුලේ ලොකු ගැඹුරකට කරුණු සඳහන් වෙලා තියෙනවා. දැන් දේවතාව ඇවිල්ලා ගාථාවක් බුදුරජාණන් වහන්සේ ඉස්සරහ වැඳලා ගාථාවක් බුදුරජාණන් වහන්සේ ඉස්සරහ කියනවා. මේ ගාථාව ඇතුලේ තියෙන ප්‍රශ්න ටිකක්. හැබැයි මේ දේවතාවා අහපු ප්‍රශ්න නිකන් මතු පිට කාටත් හැඟෙන තේරෙන දේ නෙවෙයි. මේ දේවතාව අහන්නේ මේ බුද්ධ ශාසනයේ බුදු කෙනෙක්ගෙන් අහලා දැනගන්න ඕන ප්‍රශ්න ටිකක්. මෙන්න මේක හොඳට තේරුම් ගන්න. පින්වත්නි යම් කිසි කෙනෙක් ඉර උදා වෙනකොට ඒ ඉර උදා වෙන තැන පටන් ඉර බැහැලා යන්න කලින් පින්වතුනේ කරගන්නේ වහවහ ඉර පායලා තියෙන වෙලාවේ කරගන්න පුළුවන් වැඩකට. අපි හිතමු දවසක පින්වත්නි දහවල් 2 වෙනකොට වැස්ස වහිනවා නම් දවස් 2ක් 3ක් 4ක් වැස්සනම් අපි දන්නවා දැන් අදත් දහවල් 2ට වැස්ස වහි. ඒ අනුමානය දුරතියාම දකින නුවණැති මිනිස්සයා මොකද කරන්නේ? දහවල් 2 වෙනකන් විතරයි ඉර අවුව තියෙන්නේ. ඒ නිසා ඉර අවුවෙන් කරගන්න පුළුවන් වැඩ ටික දවල් 2ට කලින් කරගන්න බලනවා. දවල් 2ට විතර වැස්ස පටන් ගන්නවා නම් දවල් 2 ඉඳන් පින්වත්නි ඉතුරු ටිකේ වැස්සෙන් කරගන්න තියෙන වැඩ ටික වහවහ කරගන්න වතුර එකතු කරගන්න ඒවා ආදී වශයෙන්.
යම් හේකින් පින්වත්නි ඉර පායන වේලාවකදීම ඉර අවුවෙන්ම කරගන්න තියෙන වැඩ කොටස පහු කරලා ඉර පායපු වෙලා ඉර නැති වෙලාවක වුණත් ඉර එළිය නැති වෙලාවක වුණත් කරගන්න පුළුවන් ටික ඒ වෙලාවේ කරගත්තොත් වෙන්නේ ඉර පින්වත්නි ඉර එළියෙන් කරගන්න තියෙන ටික ඉර බහැලා ගියාට පස්සේ කරගන්න බැරි වෙනවා. වැස්ස වෙලාවේදී කරගන්න ඕන ටික වැස්සෙදිම කරගන්න ඕන පින්වත්නි. මොකද එහෙම නැති වුණොත් එහෙම වැස්ස පෑයුවට පස්සේ ටික කරගන්න බැරි වෙනවා. දැන් ගේ දොර අතු ගාන ටික පින්වත්නි තම තමන්ගේ ගේ දොර සුද්ධ පවිත්‍ර කරගන්න ටික පින්වත්නි ඉර පායලා නැතත් ඒ කියන්නේ ඉර එළිය නැතත් අපිට කරගන්න පුළුවන්. හැබැයි යම් මිනිස්සෙක් ඉර පායන වෙලාවට ඉර එළිය වැටෙන වෙලාවට පින්වත්නි ගේ දොර අතු ගාලා ඊළඟට පින්වත්නි රෙදි ආදිය වේලෙන්න දැම්මොත් එහෙම ඉර බහින වෙලාවට පින්වත්නි ඒක සාර්ථක නෑ. ඔහු අනුවනේ. අන්න ඒ වගේ පින්වත්නි මේ ලෝකයේ පින්වත්නි සම්මා සම්බුදුවරු ලෝකේ පහළ වෙන කාල සීමාවන් තියෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ නොවන කාල සීමාවන් තියෙනවා. මේ කාල සීමාවන් ඕනම එකක කරගන්න පුළුවන් වැඩ කොටසක් තියෙනවා. ඒ කරගන්න පුළුවන් කොටස අතර ලාමකම ප්‍රමාණය බලපුවාම පින්වත්නි කන බොන අදින පළඳින එක, ගේ දොර හදන එක, දරුමල්ලු හදන එක මේවා බුදුවරු ඇතත් අපි කරනවා නැතත් කරනවා. විතරකුත් නෙවෙයි. පින්වත්නි පිනයයි සම්මත යමක් වෙත්නම් පින්වත්නි සුගති සැපේ ලබන්නට හේතු වන පින්වත්නි මරණින් මත්තේ දිව්‍ය ලෝක යන්න තියෙන වැඩපිළිවෙලක් බුදුවරු ඇතත් කරන්න පුළුවන් නැතත් කරන්න පුළුවන්. මරණින් මත්තේ දෙවියන් අතර උපදින්න නම් යම් ප්‍රතිපදාවක් පුරන්නේ ඒ දෙවියන් අතර උපදින්න උවමනා කරන ප්‍රතිපත්තිය පුරණ එක බුදුවරු ඇතත් කරන්න පුළුවන් නැතත් කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ නමක් හමු වෙච්ච වෙලාවක බුද්ධ ශාසනයක් පවතින වෙලාවක පින්වත්නි අපි දැනගත යුතු වන්නේ බුද්ධ ඥානයකින් අවබෝධ කරගෙන දේශනා කරන්නා වූ ධර්ම කොටසක්මයි. ලෝකේ කාටත් හැඟෙන කාටත් තේරෙන පිනපව ගැන කතාව දේශනා කරන්න බුදුවරු ලෝකේ පහළ වෙන්නේ පින්වත්නි නහි සීලවතං හේතු uppajjanti තථාගතා අට්ඨකරා තීනි පදා සම්බුද්ධේන ප්‍රකාශිතා. බුදුවරු පහළ වෙන්නේ සිල් රකින්න එකේ හේතුව කියන්න සිල් රකින්න විදිහ ගැන කියන්න නෙමෙයි. ඇයි? ලෝකේ බුදුවරු නැතත් පින්නතුනේ ප්‍රාණඝාතේ පාපයක් කියලා මිනිස්සු දන්නවා. ඒ වගේම හොරකම් කරන එක නරකක් පාපයක් කියලා මිනිස්සුන්ට ඒ වැටහීම තියෙනවා. ඉතින් ඒකම දේශනා කරන්න බුදුවරු ලෝකේ පහළ වෙනව නෙමෙයි. මේ කියන්නේ බුදුවරු ඒක දේශනා කරන්නේ නැහැ කියන එක නෙවෙයි. නමුත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීමෙන්ම පමණක් අවබෝධ කරගත යුතු කොටසක් තියෙනවා. ඒකයි කියේ අට්ඨකරා තීනි පද සම්බුද්දේන ප්‍රකාශිතා. බුදුවරු පහළ වෙන්නේ අකුරු 8කින් යුක්ත පද තුනක් විස්තර කරන්න. අකුරු 8කින් යුක්ත පද තුනක් පිළිබඳව දේශනා කරන්න තමයි බුදුවරු ලෝකේ පහළ වෙන්නේ. මොනවද ඒ? අනිච්ච, දුක්ඛ, අනාත්ත. අනිච්ච දුක්ඛ අනාත්ත කියන මේ අකුරු 8කින් යුක්ත පද තුන තමයි බුදුවරු ලෝකේ පහළ වෙලා දේශනා කරන්න පින්වත්නි. එතකොට ඒ සම්මා සම්බුද්ධ ශාසනයක් පවතින වෙලාවක පින්වත්නි අපි බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා හෝ වේවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් මුණ ගැහුණා හෝ වේවා එවන් වූ දුර්ලභ අවස්ථාවක අපි අහලා විමසලා දැනගත යුත්තේ පින්වතුනේ බුද්ධ ශාසනයක් පවතින වෙලාවකදී පමණක්ම දැනගත යුතු දුර්ලභ ධර්ම කොටසක්. ඔබ පින්වන්ත බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් හමු වෙන්නේ පින්වතුනේ රූපවාහිනී පින්වතුනේ ප්‍රවෘත්ති වලටත් කියන දේ දැනගන්න නම් ඒකම අහන්න නම් ඔබට මේ බුද්ධ ශාසනය මග ඇරෙයි. ඔබ පින්වන්ත බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් හමු වෙන්නේ එනකොට කඩපිලේදී පේන දේ ගැන කතා කරන්න නම් ඔබට මේ බුද්ධ ශාසනය මග ඇරෙයි. ඔබ පින්වන්ත බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් හමු වෙන්නේ
ඒ හමු වෙලා ඔබ කතා කරන්නේ කවුරුත් ඒ තැන්වල කතා කරන කාරණේ ගැන පින්වත්නි කතා කරන්න නම් ඔබට මේ බුද්ධ ශාසනය ඇත්තටම මගහැරෙයි. මේ ලැබිච්ච වෙලාවේ ඔබ දක්ෂයෙක් වෙන්න. සසරේ ප්‍රඥාව ලැබෙන්නේ පින්වත්නි ධර්මදර උත්තමයන් වහන්සේලා එක්ක පින්වන්ත බුද්ධ පුත්‍රයන් වහන්සේලා එක්ක ධර්මදරයන් වහන්සේලා එක්ක පින්වත්නි බුද්ධිමය සංවාද කිරීමේ ප්‍රතිඵලයක් හැටියට. නොඑක් විට ධර්ම කොටාසයන් දැන කියා ගැනීමේ සමීපයට ගිහිල්ලා ඒ ධර්මයේ ඉගෙන ගැනීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි පින්වත්නි සංසාරයේ ප්‍රඥා මහිමේ ලැබෙන්නේ. අන්න ඒ හින්දා සම්මා සම්බුද්ධ ශාසනයක් පවතින වෙලාවේ ඔබ වෙහෙරට විහාරයට ගියා නම් උන්වහන්සේ එක කතා කරනවා නම් කතා කරන්න කුසලයේ ගැන. මේ සංසාරෙන් නික්මීමක් ගැන වැඩි යුතු ගුණයක් පිළිබඳව. ඒක තමයි පින්නතුනේ අපිට ලාභය. ඉතින් දැන් මේ දේවතාව ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා එක ගාතාවක් ඇතුලේ වටිනාම කාරණා කීපයක් අහනවා. මොනවද අහන්නේ දේවතාවා? දේවතාව අහනවා මෙන්න මෙහෙම ගාතාව පින්වත්නි. කති චින්දේ කති ජහේ කති උත්තරි භාවේ කති සංඝාතිගෝ බික්ඛු ඕගතින් නෝති උච්චති. දේවතාව අහනවා කති චින්දේ කීයක් සිඳ දැමිය යුතුද? කොපමණක් සිඳ දැමිය යුතුද? කීයක් සිඳ දැමිය යුතුද? ඔය තමයි පළවෙනි එක. කති චින්දේ කීයක් සිඳ දැමිය යුතුද? ඊළඟට කියනවා කති ජහේ කීයක් හැර දැමිය යුතුද? පළවෙනි පදයේ එතකොට ප්‍රශ්න දෙකක් තියෙනවා. කති චින්දේ කති ජහේ කීයක් සිඳ දැමිය යුතුද? කීයක් හැර දැමිය යුතුද? දෙවෙනි පදය කති උත්තරි භාවයේ උත්තරින් භාවයේ කීයක් නම් ඉදිරියේහි වැඩිය යුතුද? කීයක් නම් ඉදිරියේ වැඩිය යුතුද? එතකොට කීයක් සිඳ දැමිය යුතුද? කීයක් හැර දැමිය යුතුද? කීයක් නම් මතු වැඩිය යුතුද? ඊළඟට අහනවා කති සංඝාතිගෝ බික්ඛු කීයක් නම් සංඝයන්ගෙන් යුක්ත භික්ෂුව. සංඝ කියලා කියන්නේ ඇලීම් වලට. කීයක් නම් ඇලීම් වලින් ඇලීම් කීයකින් යුක්ත භික්ෂුව ඇලීම් කීයක් දුරු කළ භික්ෂුව ඕගතින්නෝති උච්චති සංසාර ඕගේ තරණය කරනවද කියලා අහනවා. එතකොට බලන්නකො මේ දේවතාව අහන්නේ මේ සසරෙන් නික්මෙන ක්‍රමය. ඒ සසරෙන් නික්මීම පිණිස සිඳ දැමිය යුත්තේ මොනවද? දුරු කළ යුත්තේ මොනවද? වැඩිය යුත්තේ මොනවද? මොනවද දුරු කළ යුතු වැලීම්? බලන්නකෝ දෙව්ලොවක ඉපදිලා පින්වත්නි පෙර පිනෙන් දෙවියන් අතර දිව්‍ය කාමය විඳින්නා වූ මේ දෙවි කෙනෙක් දිව්‍ය සැපත විඳ විඳ අහන ප්‍රශ්නය. දැන් එතකොට අපි කොච්චර නික්මීමකට කරුණු අවබෝධ කරගන්න ඕනද පින්වත්නි? ඇයි? දෙවි කෙනෙකුගේ ආයුෂ ගත්තම පින්වතුනේ අපේ ආයුෂට සාපේක්ෂව තාම අධිකතරයි. තාම අධිකතරයි. චාතුම් මහා රාජික දිව්‍ය ලෝකේ බැලුවොත් පින්වතුනේ මනුස්ස ලෝකෙන් අවුරුදු 50ක් තාවතින් මේ පින්වත්නි චාතුරු මහා රාජික දෙවියන්ට එක දවසයි. ඒ තරම් ආයුෂයක්. ඒ තරම් ආයුෂයක් ලබන මේ දෙවිවරු ඒ දිව්‍ය ලෝකේ සැපතත් පින්වත්නි තාම ඉහළින් විඳිනවා. දැන් අපිට මේ අවුරුදු 60යි 65යි 70යි 75යි ඒ 75 80ත් පින්වත්නි අපි ඉන්නේ හුඟක් ගිලන් භාවයෙන්. ලෙඩ දුක් ඇඟේ වැටිලා. ඒ අවුරුදු 75 80ත් පින්වත්නි අපි ඉන්නේ බෙහෙත් බලයෙන්.
ඒ අවුරුදු 75 80 ඇතුලේ පින්නතුනේ අපේ අම්මා මැරෙන එක අපි විඳිනවා. ඒ අවුරුදු 70 75 80 ඇතුලේ අපි පියා මැරෙන එක අපි විඳින්න ඕන. සමහර විටකදී අවුරුදු 60 70 75 ඇතුලේ තමන්ගේ දරුවෝ තමන්ගේ කුසෙන් බිහි කරපු දරුවන්ගේ මලගම් අපි කරන්න ඕන. තමන්ගේ ලේයින් උපද්දවපු දරුවන්ට දූවිල්ලක් වදින්න දෙන්නේ නැහැ කියලා රැක හිටියට පින්නත් මේ දරුවන්ගේ මලගම මේ දෙමව්පියන්ට සිහිය නැති කරගෙන පොළොවේ පස් කාගෙන හරි කරන්න වෙනවා. සහෝදරයෝ මැරෙනවා සහෝදරියෝ මැරෙනවා. හදපු ගෙවල් පින්නත් ගිනි ගන්නවා කඩාගෙන වැටෙනවා ගම් වතුර එනවා රැස් කරපු ඔක්කොම ගසාගෙන යනවා. තමන්ට ලෙඩ දුක් හැදෙනවා ඇහි හැදෙනවා කනේ හැදෙනවා කටේ හැදෙනවා දත්වල හැදෙනවා බඩේ හැදෙනවා හැම තැනකම ලෙඩ දුක් හැදෙනවා. පින්වත්නි මිනිස්සෙකුට මේ ටික කියනකොටම ඔබට හිතෙන්නේ නැද්ද මිනිස්සෙකුට කොහෙද තියෙන්නේ අස්වැසිල්ලක් කියලා එකක්? මිනිස්සෙකුට කොහෙද කොතනකද තියෙන පින්වත් යම් සුවයක් කියලා එකක්? මොන කොච්චර වෙලාවක්ද මිනිස්සෙගේ පීඩාවක් නැතුව සැනසෙල්ලක ඉන්නවයි කියලා කියන්නේ? මිනිස්යන්ගේ ජීවිතේ ඒ තරම් පින්වත්නි බහු දුක්ඛෝ බහු පායසං බොහෝ දුක් වලින් පිරීලා බොහෝ පායාසයන්ගෙන් පිරීලා අපිට මේ ටික තේරෙන්නේ නැත්තේ තාමත් මේ ජීවිතේ පිළිබඳව පින්වත්නි නුවණින් මතක් නොකරන නිසා නුවරින් කල්පනා කරන්නේ නැති නිසා. එතකොට මිනිස්යන්ගේ අවුරුදු 60ක් 70ක් ඇතුළේ ඉච්ඡර හරියක් පින්වත්නි විඳිනවා. හැබැයි දෙවියන් අතර උපදින දෙවියන්ට පින්වත්නි මව් කුසක ඉන්න මව් කුසක විඳින වේදනාවවත් නැහැ. ඕපපාතික සත්වය නිසා. අපි උපදිනකොට පින්නතුනේ මව් කුසේම මාස 10ක් විතර පින්නතුනේ නිරයක දුක් විඳිනවා. උපතේ මේතන දුකයි. ඒ දරුගැබ දරන අම්මත් දුකක දරුවත් දුකක. මුළුමනින්ම අසුචි වලින් නෑවිලා තැවරිලා පින්නතුනේ කලගිරියකට දාලා කට ගැට ගැහුවා වගේ පින්නතුනේ. එහෙම දුකක්. පින්වත්නි නමුත් දෙවියන් අතර උපදිනකොට පින්වත්නි ඕපපාතික සත්වයෝ මව් ගැබක පින්වත්නි එහෙම දුකක්වත් නැහැ. මව් ගැබක් දරන දුකවත් නැහැ. මව් ගැබක ඉන්න දුකවත් නැහැ. මල මූත්‍ර ගාගෙන එහෙම දුකක් නැහැ. පින්වත්නි පුණ්‍යානුභාවයෙන් පුණ්‍ය ඉරදියෙන් පින්වත්නි සලුපිලි ලැබෙන ඒවා පින ඉවර වෙන තුරා චුත වෙන්න ලං වෙන තුරා පින්නතුනේ සලුපිලි කිලුටු වෙන්නෙත් නැහැ. සලුපිලි කිලුටු වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි පින්වත්නි මල් මාලා පැලඳගත්තුවා පින්වත්නි පර වෙන්නේ නැහැ. ශරීරයෙන් දහඩිය පොදක් ගලන්නේ නැහැ. එතකොට හිතන්න ඒ දිව්‍ය සැපත ආදියත් එක්ක පින්නතුනේ අපි අපේ ජීවිත සංසන්දනය කරලා බලනකොට පින්නත්නි කොයි තරම්නම් කලකිරෙන්න කරුණු තියනවද? එවන් වූ දිව්‍ය සැපතක් විඳින දෙවියත් පින්නතුනේ අහනවා සංසාරයෙන් ගැලවෙන ක්‍රමය. එවන් වූ දිව්‍ය සැපතක පින්වත්නි ඉන්න දෙවියත් බුදුහාමුදුරු හමු වෙච්ච තැන අහන්නේ කොහොමද මේ සංසාරේ තරණය කරන්නේ? කවුද මොනවද ඒකට දුරු කරන්න ඕන මොනවද ඒකට වඩන්න ඕන කියලා. එතකොට මේ තරම් දුක්ඛ රාශියක් ඇඟමැත්තේ වැටිලා පින්වත්නි මේ ඉන්න මිනිස්සු පින්වත්නි කොච්චරනම් උත්සාහවන්ත වෙන්න ඕනද පින්වත්නි අප්‍රමාදී වෙන්න ඕනද මේ දුකෙන් නිදහස් වෙන්න. ඉතින් දේවතාවා අහන පළවෙනිම ප්‍රශ්නය තමයි කති චින්දේ කීයක් සිඳ දැමිය යුතුද? කති ජහේ කීයක් හැර දැමිය යුතුද? බුද්ධ දේශනාවේ පින්වත්නි මෙන්න මේ වගේ ගණන් සංඛ්‍යාවන් අහපු තැන්වලදී ඒ සංඛ්‍යාවන්ට අදාළව ධර්ම කොටාසයන් දේශනා කරපු ඉදිරිපත් කරපු හරි අසිරිමත් අවස්ථා දේශනාවේ තියෙනවා. ඒකට හොඳ උදාහරණයක් තමයි පින්වත්නි සෝපාක මහරහතන් වහන්සේගේ කතාව පින්වත්නි. මේ පින්නතුන් කවුරුත් දන්නවා පිරුවානා පොත් වහන්සේ.
පිරුවාන පුත් වහන්සේගේ මුල්ම කොටසේ තියෙනවා පින්වත්නි සාමණේර ප්‍රශ්න කියලා කොටසක්. ඒක නාමකින් සබ්බේ සත්තා ආහාරට්ටිතිකා ආදී වශයෙන් තියෙන්නේ ඒ සාමණේර ප්‍රශ්න ටික. පින්වත්නි මේ සාමණේර ප්‍රශ්න කියන්නේ මොනවද? තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවුරුදු 7ක් වයස ඇති සෝපාක මහරහතන් වහන්සේගෙන් අහපු ගණන් ටිකකට උන්වහන්සේ ධර්ම කොටස් වශයෙන් දීපු උත්තර තමයි සාමණේර ප්‍රශ්නවල පින්නතුනේ සඳහන් වෙන්නේ. බුදුහාමුදුරු වහන ප්‍රශ්න ටිකට උත්තර වශයෙන්. උන්වහන්සේ අවුරුදු 7යි සෝපාක මහරහතන් වහන්සේ. අවුරුදු 7 වෙනකොට උපසම්පදාවත් ලබාගෙන සංසාරේ දරන්නේ අන්තිම දේහයයි කියලා පින්නතුනේ සිංහනාදත් කළා. ජාතියා සත්ත වස්සෝහං ලද්ධාන උපසම්පදං ධාරේමි අන්තිමං දේහං අහෝ ධම්මසු ධම්මතා කියලා. ජාතියා සත්ත වස්සෝහං මං ඉපදිනම අවුරුදු 7යි. ලද්ධාන උපසම්පදං උතුම් උපසම්පදාවත් ලබාගෙන ධාරේමි අන්තිමං දේහං සංසාරේ අන්තිම දේහය දරමි. මේ ධර්මයේ සුධර්මතාවයේ පුදුමයි කියලා සිංහනාද කළා. පුදුම වුණා. එතකොට දවසක් බුදුරජාණන් වහන්සේ පින්වත්නි විහාර හෙවනේ සක්මන් කරමින් වැඩ ඉන්නකොට සවස් භාගයේ මෙතනට වැඩියා සෝපාක මහරහතන් වහන්සේ. අවුරුදු 7ක මහරහතන් වහන්සේ. පුංචි වයසින්. හැබැයි උන්වහන්සේ අවබෝධ කළා වූ විමුක්තියත් ඊළඟට අවුරුදු 100ක් වෙච්ච රහතන් වහන්සේ නමක් වෙනවා නම් උන්වහන්සේ විඳින විමුක්තියත් කිසි වෙනසක් නැහැ පින්වත්නි. විමුක්තිය කිසි වෙනසක් නැහැ. ඒ නිවන් සුවයේ කිසිම වෙනසක් නැහැ. පින්වත්නි දැන් අවුරුදු 7ක් වෙච්ච සෝපාක මහරහතන් වහන්සේ මෙතෙන්ට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා පැත්තකට වුණා. බුදුහාමුදුරේ ඒ වෙලාවේ අහනවා ප්‍රශ්න ටිකක්. පුතේ සෝපාක ඒක නාමකින් එක කියන්නේ මොකද්ද කියලා ඇහුවා. අවුරුදු 7ක් වයස ඇති සෝපාක මහරහතන් වහන්සේ උත්තර දුන්නා ස්වාමීනි එක කියන්නේ සියලු සත්වයෝ ආහාරයෙන්ම යැපෙන එක. ඒක නාමකින් කියලා අහද්දී සබ්බේ සත්තා ආහාරට්ටිතිකා කිව්වා. එකම කාරණේ ස්වාමීනි සියලු සත්වයෝ ආහාරයෙන්ම යැපෙනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ අනෝ හොඳයි පුතේ සෝපාක දෙක කියන්නේ කුමක්ද? ස්වාමීනි දෙක කියලා කියන්නේ නාමංච රූපංච නාම රූප දෙක කිව්වා. පුතේ සෝපාක තුන කියලා කියන්නේ මොකද්ද? ස්වාමීනි තිස්සෝ වේදනා සැප වේදනා දුක් වේදනා සැපද නො වූ දුකද නො වූ මධ්‍යස්ථ වේදනා කියන වේදනා තුන කිව්වා. මේ විදිහට 10 දක්වාම අහපු ඒවට පින්වත්නි සෝපාක මහරහතන් වහන්සේ උත්තර දුන්නා. උත්තර දීපු තැන බුදුහාමුදුරුව වදාලා සාදු සාදු සෝපාක පුතේ සෝපාක නුඹට වෙන උපසම්පදාවක් නැහැ. සෝපාක නුඹට මේක තමයි උපසම්පදාව. ඒකට කියනවා පඤ්ඤ ව්‍යාකරණ උපසම්පදාව. අවුරුදු 7යි. පින්වත්නි ඒ වගේ අවස්ථා දේශනාවේ තියෙනවා. දැන් දේවතාවා ඇවිල්ලා අහන්නේ කති චින්දේ කීයක් සිඳ දැමිය යුතුද? කති ජහේ කීයක් හැර දැමිය යුතුද? කති උත්තරී භාවයේ කීයක් වැඩිය යුතුද? කති සංඝාති ගෝ බික්ඛු ඕගතින්නෝති උච්චති කීයක් ඇලීම් දුරු කළ භික්ෂුව සසර ඕගේ තරණය කළා කියලා කියනවද? බුදුහාඳුරු උත්තර දෙනවා. පංච චින්දේ පංච ජහේ පංච උත්තරී භාවයේ පංච සංඝාතිගෝ බික්ඛු ඕගතින්නෝති උච්චති. පහක් සිඳිය යුතුයි, පහක් හැරදමිය යුතුයි, පහක් ඉදිරියෙහි වැඩිය යුතුයි, පහක් වූ ඇලීම් දුරු කළ භික්ෂුව
සංසාර ඕගේ තරණය කළා කියලා කියනවා කිව්වා. එහෙනම් සිඳින්න තියෙන්නේ පහක්, හැර දමන්න තියෙන්නේ පහක්, වඩන්න තියෙන්නේ පහක්, දුරු කරන්න තියෙන සංඝයන් ඇලීම් පහක් තියෙනවා. මේ ටික කළා නම් ඕග තින්නයි සංසාර ඕගය තරණය කළා වෙනවා. ඒ කියන්නේ නිවනට ගියා වෙනවා. ക്ഷേම භූමියට ගියා වෙනවා. අබේ භූමියට ගියා වෙනවා. සසර පරතර ගියා වෙනවා. මොනවද මේ කාරණා? පළවෙනි එක පංච චින්දේ පහක් සිඳ දැමිය යුතුයි. පින්වත්නි, සංයෝජන ධර්ම තියෙනවා 10ක්. ඒකට කියන දස සංයෝජන. ඒ සංයෝජන ධර්ම පින්වත්නි ඒ ඵලයන්ට පත්වීමෙන් පින්වත්නි දුරු වෙලා යනවා. සෝවාන් වෙන ශ්‍රාවකයාගේ සංයෝජන තුනක් පින්නතුනේ නැති වෙලා යනවා. ඒකයි කියන්නේ සහවස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවಂತಿ. මේ ධහම දැකපු පින්වත්නි ආර්ය ශ්‍රාවකයා කියන්නේ සෝතාපන්න වීමේදී පින්වත්නි තයස්සු ධම්මා ජහිතා භවಂತಿ පළවෙනි සංයෝජන තුන පින්නතුනේ දුරු වෙනවා. මොනවද මේ සංයෝජන තුන? සක්කාය දිට්ඨියයි, විචිකිච්ඡාවයි, සීලබ්බත පරාමාසයයි. දැන් මේ කියන සංයෝජන තුන නැසෙනවා සෝවාන් වීමේදී. සෝවාන් වෙච්ච පුද්ගලයාත් පින්නතුනේ ඉතිරි මගඵල අවබෝධ කරන්නා වූ කාල සීමාව අනුව පුද්ගල වර්ග කීපයකට බෙදෙනවා. ඒක බීජී, කෝලංකෝල, සත්තුක්කත්තු පරම කියලා. ඒක සිද්ධ වෙන්නේ පින්වත්නි ඉතිරි මගඵල සාධනය. ඉතිරි මගඵල සාධනය කරන්නේ කොපමණ කාලයකින්ද? දැන් සෝවාන් වෙච්ච ආර්ය ශ්‍රාවකයා නතේ භවං අට්ඨමං ආදියන්ති. 8 වෙනි භවයකට යන්නේ නැහැ. 7 වෙනි භවය කියන උපරිම සීමාව තුළ ඉඳලා ඉතිරි මගඵල ලබාගෙන සසර ගමන ඉවර කරගන්නවා. එතකොට ඒ ශ්‍රාවකයා සෝතාපන්න කියන එකේ තේරුම සෝත ආපන්න දිය පහරට බැස්ස කියන එකයි. දැන් මහ දිය පහරකට බැලපුවම සෝත කියලා කියන්නේ මහ ගඟක් බඳු මහ දිය පහරක්. සෝත. එතකොට මහ ගඟකට පින්වත්නි වෙන වෙන දේවල් එකතු වුණාම පුංචි දොළ පාරවල් එකතු වුණාම අර පුංචි දොළ පාරවල් තමන්ගේ වසඟයට අරගෙන මහ ගඟ මුහුදට යනවා. එතකොට මහ ගඟට අනෙක් සියලු පුංචි දොළ පාරවල් වසඟයි. වසඟ කරගෙන යනවා. අන්න ඒ වගේ මෙතන සෝත කියලා කිව්වේ පින්වත්නි ආරෂ්ඨාංගික මාර්ගයේ නිවන නැමැති මුහුද කරා යන ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයේ ඒ නිවන කරා යන ආරෂ්ඨාංගික මාර්ගයට බැස්සා කියන එක තමයි සෝතාපන්න කියලා කියන්නේ. එහෙනම් මේ ශ්‍රාවකයා මහගඟ මුහුදටම යනවා වගේ පින්නතුනේ අන්න ඒ සෝතාපන්න ශ්‍රාවකයා නිවනටම යන කෙනෙක්, ආපහු හැරෙන කෙනෙක් නෙවෙයි සසර පැත්තට. අන්න ඒ නිවනටම යන නිසා තමයි කියන්නේ නියත පරායනයි කියලා. නියත පරායනයි. ඒ ශ්‍රාවකයා උපරිම භව ගණන තව දුරටත් ජීවත් වුණත් සසරේ පින්වත්නි ආත්ම භාවයන් 7යි. ඊට වඩා පින්වත්නි සංසාරේ නැවත උත්පත්තීන් ලබන්නේ නැහැ සෝවාන් වෙච්ච ආර්ය ශ්‍රාවකයා. ඒ භව 7 ඇතුළත සමහර කෙනෙක් මේ භවයේ සෝවාන් වෙලා ජීවිතේ කෙලවර කරලා ඊළඟ භවයේ පින්නතුනේ ඉතිරි මගඵල සියල්ල අවබෝධ කරලා පිරිනිවන් පාන්න පුළුවන්. අන්න ඒ ශ්‍රාවකයාට කියනවා ඒක බීජී කියලා. ඒක බීජී. ඊළඟට 7 වෙනි භවය දක්වා වූ ඉතිරි කාලය ඇතුළතත් යම් ශ්‍රාවකෙක් ඉතිරි මගඵල සාධනය කරලා නිවන් දකින්න පුළුවන්. අන්න ඒ ශ්‍රාවකයාට කියනවා කෝලංකෝල කියලා. යම් කිසි සෝතාපන්න ශ්‍රාවකෙක් 7 වෙනි වූ අන්තිම භවයටත් ගිහිල්ලා එතනදී අරහත්වයටපත් වෙනවා නම් අන්න ඒ ශ්‍රාවකයාට කියනවා සත්තුක්කත්තු පරම කියලා. සත්තුක්කත්තු පරම. එතකොට
පින්වත්නි මේ සෝතාපන්න වීමේදී එතකොට සක්කාය දිට්ඨියයි විචිකිච්ඡාවයි සීලබ්බත පරාමාසය කියන සංයෝජන තුන සහ මුලින්ම නැති වෙලා යනවා. ඊළඟට පින්වත්නි කාම රාග සහ පටිඝ කියලා සංයෝජන දෙකක් තියෙනවා. කාම රාගයයි පටිඝයයි මේ දෙක තුනී වෙනවා සකෘදාගාමි වීමේදී. සකෘදාගාමි කියන්නේ එකපාරක් ආපහු කාම ලෝකෙට එනවා. ඇයි එකපාරක් එන්නේ? කාම රාගේ තුනී වෙලා විතරයි තියෙන්නේ. ඊළඟට පින්වත්නි ඒ තුනී වූ කාම රාගයයි පටිඝයයි කියන දෙක ඉතිරි නැතිව නැති වෙනවා. ඒ නැතිවීමෙන් අනාගාමී ඵලයටපත් වෙනවා. අනාගාමී වුණාම මොකද වෙන්නේ? ඉතිරි කාමරාග පටිඝ කියන දෙකේ තුනී වෙච්ච ටික ඉතුරු ටික නැති වෙලා යනවා. ඒ නැති වුණාම න ආගාමි මේ අනාගාමී ශ්‍රාවකයා ආපහු කාම ලෝකෙට එන්නේ නැහැ. ඇයි කාම ලෝකෙට එන්නේ නැත්තේ? කාම භවයකට එන්න තියෙන කාමාශාව කියන එක පින්නතුනේ කාම භවයකට උත්පත්ති වශයෙන් පැමිණෙන්න තියෙන උවමනාව කැමැත්ත පින්වත්නි දුරු වෙලයි තියෙන්නේ. ඒ නිසා මේ සත්වයා පින්නතුනේ අනාගාමී වූ ආර්ය ශ්‍රාවකයන් වහන්සේ පින්වත්නි මරණින් මත්තේ පංච සුද්ධාවාස බඹතලවල තමයි උපදින්නේ. සුද්ධාවාස බඹතල 5යි අවිහ අතප්ප සුදස්ස සුදස්සි අකනිට්ටකා කියලා. මේවට සුද්ධාවාස කියලා කියන්න හේතුව තමයි එක්කෝ රහත් වෙච්ච උතුමන් වහන්සේලා වැඩ ඉන්නේ නැත්තම් ඒ කාන්තෙන්ම මේ භවයේ රහත් වෙන උත්තමයන් වහන්සේලා වැඩ ඉන්නේ. ශුද්ධවන්තයන්ටම වාසස්ථානයක් වන නිසා මේ ස්ථාන පහට කියනවා බඹලොව පහට කියනවා සුද්ධාවාස බඹතල කියලා. දැන් අනාගාමී ඵලය. එතකොට අනාගාමී ඵලයට පත්වීම දක්වා පින්වතුනේ සංයෝජන 10න් මුල් පහම නැති වෙනවා. සංයෝජන 10න් මුල් පහම නැති වෙනවා පින්වතුනේ අනාගාමී ඵලයට පත් වෙනකොට. ඊළඟට පින්වත්නි තව සංයෝජන තියෙනවා පින්වතුනේ 5ක්. ඒ සංයෝජන 5 තමයි පින්වත්නි රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. අන්න ඒ සංයෝජන 5යි. මේ සියල්ල 10යි. එතකොට මුල් පහ සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය, කාමරාගී, පටිඝය. මෙන්න මේ මුල් සංයෝජන 5ට නමක් කියනවා. මේ මුල් සංයෝජන 5ට කියන නම තමයි පින්වත්නි ඕරම් භාගීය සංයෝජන කියලා කියනවා. ඊළඟට පින්වත්නි රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන මේ සංයෝජන 5ට කියනවා උද්දම් භාගීය සංයෝජන කියලා. මේ උද්දම් භාගීය සංයෝජන 5ම නැසීමෙන් තමයි සියලු කෙලෙසුන් නැසලා මහරහත් ඵලයටපත් වෙන්නේ. එතකොට මහරහත් ඵලයට පත්වීමේදී මේ පහම නැසෙනවා. පින්වත්නි පංච චින්දේ කියලා බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කළේ පහක් සිඳිය යුතුයි කියලා අර මුලින් කිව්ව ඕරම් භාගීය සංයෝජන 5 සිඳ දැමිය යුතුයි. එයි ඒ ඕරම් භාගීය සංයෝජන 5 සිඳ දමන්න ඕන කියන්නේ ඒ සියල්ල ආපහු මේ කාම ලෝකෙට අදින සංයෝජන ටික. කාම ලෝකෙට අදින සංයෝජන ටික පින්නත්. දැන් උපමාවේ මේක විශ්ලේෂණ විස්තර කරන පින්නත්නි හරියට මේ වගේ දෙයක්. යම්කිසි කුරුල්ලෙකුගේ පාදවලට පින්නත්නි මලපුඩු ගැට ගහලා එමත් නැත්නම් මේ පාදවලට පින්නත්නි උගුල් ගැට ගහලා පින්නත්නි තිබුණොත් මේ කුරුල්ලට මොකද වෙන්නේ? ඉහළට එසවෙන්න ඕනකම තිබුණට මේ කුරුල්ලට ඕනකම ඉහළට එසවෙන්නයි ඕනකම තියෙන්නේ. නමුත් මේ කුරුල්ලා පහළට එල්බිලයි තියෙන්නේ. අන්න ඒ ඕරම් භාගයේ සංයෝජන ටික ඒ බඳුයි පින්නතුනේ. එතකොට අන්න ඒ පහ තමයි පංච චින්දේ කියලා කිව්වේ. මේ පහ සිඳින්න ඕන. පහක් සිඳින්න ඕන. ඊළඟට පින්වත්නි පංච ජහේ පහක් දුරු කරන්න කිව්වා. පහක් හැර දමන්න කිව්වා.
මොනවද ඒ හැරදමිය යුතු පහ? පින්වත්නි සංයෝජන 10න් පින්වත්නි රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන උද්දම් භාගයේ සංයෝජන ටික. උඩ භාගයට ගෙනෙන සංයෝජන ටික. ඒ ටික සිඳින්න ඕන. මේ උද්දම් භාගයේ සංයෝජන හරියට මේ වගේ. පින්වත්නි යම් කිසි කෙනෙක් ගහක ලොකු අත්තක්, ගහක විශාල අත්තක් පහලට ඇදලා අල්ලගෙන ඉන්නවා. පහලට ඇදලා අල්ලගෙන ඉන්නකොට මොකද වෙන්නේ? දැන් මිනිස්සයාට ඕන පහලට ඇදගෙන ඉන්න. නමුත් මේ ගහේ අත්ත ඉහළට ඇදෙන ගතියෙන් යුක්තයි. මේ අත්ත බර වෙන්නේ හැම වෙලාවෙම අපි පහලට ඇදගෙන හිටියට පින්වත්නි අත්ත හැම වෙලාවෙම ගහේ ශාඛාව ස්වභාවයෙන්ම ඉහළට නැගෙන්න තමයි පින්වත්නි වෑයම් කරන්නේ. යම් හේතුවකින් මේ ටික අත්හැරපු ගමන් මේ පුද්ගලයා පින්වත්නි මේ අත්ත වේගෙන් ඉහළට යනවා වගේ මේ ඕරම්භාගයේ සංයෝජන සිද දැමීමෙන් ඒ ශ්‍රාවකයා පින්වත්නි සංසාරේ කෙලවර කරනවා. සසරින් නික්මෙනවා. එතකොට පංච චින්දේ පංච ජහේ කිව්වේ එකයි. පළවෙනි සංයෝජන පහ සිඳලා දානවා. ඕරම්භාගයේ සංයෝජන. ඊළඟට පංච ජහේ උද්දම්භාගයේ සංයෝජන පහ හැර දානවා. ඊළඟ එක තමයි පින්වත්නි පංච වුත්තරි භාවයේ පහක් මත්ෙහි වඩන්න ඕන කියනවා. වැඩි යුතු පහ මොනවද? වැඩි යුතු පහ තමයි පින්වත්නි ඉන්ද්‍රිය ධර්ම තියෙනවා පහක්. මේ ඉන්ද්‍රිය ධර්ම මොනවද? සද්ධා ඉන්ද්‍රිය, ඊළඟ සද්ධින්ද්‍රිය, විරේන්ද්‍රිය, සතීන්ද්‍රිය, සමාධින්ද්‍රිය සහ පඤ්ඤේන්ද්‍රිය. සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා. දැන් සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා කියන ඉන්ද්‍රිය ධර්ම ටික වඩන්න කියනවා. දැන් ඉන්ද්‍රිය ධර්ම වගේම වෙනත් බල ධර්මත් කියනවානේ. මොනවද බල ධර්ම? බල ධර්ම කියන්නේ මේ කියන සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා. එතකොට මේ ටිකේ වෙනස මොකද්ද? එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් පින්වත්නි මේ ඉන්ද්‍රිය ධර්ම කියන්නේ එකක්, බල ධර්ම කියන්නේ එකක් කියලා. තවත් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉන්ද්‍රිය ධර්මයි බල ධර්මයි ඔක්කොම එකයි කියලා. පින්වත්නි යමෙක් හිතනවා නම් ඉන්ද්‍රිය ධර්ම කියන්නේ එකක්, බල ධර්ම කියන්නේ එකක් කියලා ඒකෙත් වරදක් නැහැ. එහෙම කිව්වට වරදකුත් නැහැ. හැබැයි තව කවුරු හරි කෙනෙක් හිතනවා නම් නෑ ඉන්ද්‍රිය ධර්මයි බල ධර්මයි කියන්නේ දෙකම එකක් කියලා. එහෙම දැක්කා කියලා එහෙම හිතුවා කියලා වරදකුත් නැහැ. මේක හරියට මොන වගේද? පින්වත්නි විශාල පළල ගඟක් තියෙනවා. මේ ගඟ හුඟක්ම පළලයි. මේ පළල වූ ගඟ මැද තියෙනවා පින්වත්නි පුංචි දූපතක්. දැන් මේ දූපතේ ඉන්නවා මිනිස්සු දෙන්නේ. එක මිනිස්සෙක් මේ ගඟ දිහා බලනවා ගඟේ වතුර එන පැත්තයි ගඟේ වතුර යන පැත්තයි. දැන් ගඟේ වතුර එන පැත්ත බලනකොට ගඟේ වතුර යන පැත්ත බලනකොට මේ මිනිසයාට පේන්නේ එකම වතුර කඳක් එනවා යනකොටත් එකම වතුර කඳක් යනවා. ඉතින් එයා කියනවා නෑ මේ ගඟේ වතුර එකම ජල කඳක් කියලා. එයා බලපු විදිහත් එක්ක එයා ඒ ක්‍රමයක් හරි. දැන් අනික් මිනිසයා මොකද කරන්නේ පින්නත් ගඟේ වතුර එන යන පැත්ත නෙමෙයි ගඟේ මැද දූපතේ ඉඳලා එහා යුර පැත්තයි මෙහා යුර පැත්තයි බලනවා. ඒ බලනකොට දූපතේ ඉඳන් එහා යුර පැත්තට එක ජල කඳකුත් පේනවා. දූපතේ ඉඳන් මෙහා යුර පැත්තට බලනකොට පින්නොතනේ තව ජල කඳකුත් පේනවා. එයා කියනවා නෑ මේක ජල කඳවල් දෙකක් කියලා. එයා කියන කාරණෙත් වරදක් නෑ. අන්න ඒ වගේ තමයි පින්නොතුනේ මේ ඉන්ද්‍රිය ධර්ම එකක් කියලා කිව්වට ඒකේ වරදකුත් නෑ. මේ ඉන්ද්‍රිය ධර්මයි බල ධර්මයි කියලා කියන්නේ දෙකක් කියලා කිව්වට ඒකේ වරදකුත් නැහැ. පින්වත්නි මේ ටික වැඩෙන්නේ එකටමයි. එතකොට ඉන්ද්‍රිය ධර්ම වැඩෙනකොට පින්වතුනේ බල ධර්මත් වැඩෙනවා. ඒ ඉන්ද්‍රිය ධර්ම වැඩෙනකොටම පින්වතුනේ ආරෂ්ඨාංගික මාර්ගයත් වැඩෙනවා. ආරෂ්ඨාංගික මාර්ගය වැඩෙනකොට සප්තබොජ්ජංග ධර්මත් වැඩෙනවා. සප්තබොජ්ජංග ධර්ම වැඩෙනකොට පින්වතුනේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ආරෂ්ඨාංගික මාර්ගය ආදී ඔක්කොමත් වැඩෙනවා. සතර සතිපට්ඨාන ආදී වඩනකොට පින්වත්නි මේ සියල්ලත් වැඩෙනවා. මේක හරි අසිරිමත් දෙයක්. ඒ ඇයි කුමක් නිසාද කියලා අහනවා. මේ ධර්මයේ නෛර්යානික නිසා.
නෛර්යානිකයි කියන්නේ මේ සෑම දෙයක්ම මේ සෑම ධර්ම කොටාසයක්ම සත්වයා නිවනට පමුණුවාලීම පිණිසයි. ඒ නිවනට පමුණුවාලීම පිණිස නම් එක කොටාසයක් ධර්ම කොටාසයක් වඩනකොට නිවනට පමුණුවාලීම පිණිස වදාලා වූ අනෙක් ධර්ම කොටාසයන්ද ඒක ඇතුලේ වැඩෙනවා. නෛර්යානික භාවයේ ධර්මයේ තියෙන. එතකොට පින්වත්නි දැන් මේ ඉන්ද්‍රිය ධර්ම සද්ධා විරිය සති සමාධි ප්‍රඥා මේ ටික වඩන්න කියනවා. දැන් බලන්න සතර සතිපට්ඨානයේ වඩන එක ඇතුලේ වුණත් පින්නතුනේ මේ ඉන්ද්‍රිය ධර්ම ටික වැඩෙනවා. මේ ඉන්ද්‍රිය ධර්ම ටික වැඩෙනවා. කොහොමද? දැන් බලන්න පින්වත්නි යම් කිසි කෙනෙක් මේ අනුපස්සනාවන් වඩනවා. කාය අනුපස්සනාව වේවා, වේදනා අනුපස්සනාව වේවා මේවා වඩනවා. එහෙම වඩද්දී දැන් සතර සතිපට්ඨානය කියනවා කායේ කායානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අ비ජ්ජා දෝමනස්සං. මේකනේ කරන්නේ කයෙහි කයානුව බලමින් වාසය කරනවා. එසේ වාසය කරන ස්වභාවය කියනවා ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අ비ජ්ජා දෝමනස්සං. මේක කරමින් දුරු කරන්න තියෙන ඇලීම් ගැටීම් දෙක. එතකොට බලන්න මේ සතර සතිපට්ඨානය වඩන්නට එන්නේ කවුද? ඒ කියන්නේ ධර්මානුධර්ම ප්‍රතිපන්න වීම. ධර්මානුධර්ම ප්‍රතිපන්න වෙන්න නම් ඔහු යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත වෙන්න ඕන. ඒ යෝනිසෝ මනසිකාරයට එන්න නම් ඔහුට සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබෙන්න ඕන. සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබෙන්න නම් ඔහුට සත්පුරුෂ සේවනය කියන එක තියෙන්න ඕන. එතකොට මේ ටික සිද්ධ වෙන්නේ මේ ධර්ම මාවතට එන්නේ මේ සතර සතිපට්ඨානයේ වඩන තැනකට ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා ශ්‍රාවකයා එළඹෙන්නේ මොකක් නිසාද? ශ්‍රද්ධාව මත පිහිටලා. එහෙනම් ඒ තුලම තියෙන්නේ සතර සතිපට්ඨානයේ වැඩිවීමට පැමිණීම් වශයෙන්ම තියෙන ශ්‍රද්ධාවේ ප්‍රතිඵලය. ඔන්න ශ්‍රද්ධා ඉන්ද්‍රිය. ඊළඟට ඒ ශ්‍රාවකයා දැන් කායානුපස්සනාව වඩද්දී ආතාපි කෙලස් තවන වීරයට එනවා. ඔන්න විරිය කියන ඉන්ද්‍රිය. සම්පජානෝ සම්පජානෝ කියන්නේ මොකද්ද පින්වත්නි? ප්‍රඥාව නැමැති ඉන්ද්‍රිය. ඊළඟට පින්වත්නි සතිමා සති කියන ඉන්ද්‍රිය. විනේය ලෝකේ අ비ජ්ජා දෝමනස්සං. ඇලීම් ගැටීම් දෙක දුරු කරන්නා වූ පින්වත්නි සමාධි ඉන්ද්‍රිය තමයි එතනදි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට බලන්න මේ කියන ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ කියන තැනට එනකොට මේ සතර සතිපට්ඨානයේදී කාය අනුපස්සනාව වැඩිම වේවා වේදනානුපස්සනාව වැඩිම වේවා ඒ ඇතුලේ තියෙන්නේ මේ ඉන්ද්‍රිය ධර්ම වැඩින ක්‍රමයමයි. ඉන්ද්‍රිය ධර්ම වැඩෙන ක්‍රමයමයි. පින්වත්නි බලන්න කොච්චර ලස්සන ධර්ම පරයායක්ද කොච්චර ලස්සන නෛර්යානික අසිරිමත් ධර්මයක්ද බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ. එතකොට මේ විදිහට පින්වත්නි ඉන්ද්‍රිය ධර්ම ටික වඩන්න කියනවා. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා අන්තිමේදී තැනක් කියනවා. මේ ඉන්ද්‍රිය ධර්ම ටිකක් පින්වත්නි ආස්වාද ආදීනව නිස්සරණ වශයෙන් දැකිය යුතු. එයි මේ ධර්මයක් පින්වත්නි අත්හරින්න තැනක් එනවනේ. ඒක හැබැයි ආරම්භය එහෙම නෙමෙයි. පින්වත්නි ඔරුව අත්හරින්න වෙන්නේ ඒගොඩ වුණාට පස්සේ. ඊළඟට මේ දේවතාව ඇහුවා පින්නතුනේ පංච කති සංඝාතිගෝ භික්ඛු ඕගතින්නෝති උච්චති. ඇලීම් කීයක් දුරු කරපු භික්ෂුව සංසාර ඕගේ තරණය කළා කියලා කියනවාද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා පංච සංඝාතිගෝ භික්ඛු ඕගතින්නෝති උච්චති. ඕග කියලා කියන්නේ මහා දරුණු දිය පාරකට පින්නතුනේ. මහා දරුණු දිය පාරකට. අන්න ඒ ඕගයන් හතරක් බුදුහාඳුරෝ පෙන්නනවා. කාම ඕග, භව ඕග, ditthi ඕග, අවිජ්ජා ඕග කියලා. අතන මේක සැඩ පහරක්. කාමය කියන්නේ සැඩ පහරක් පින්නතුනේ. භවයට තියෙන කැමැත්ත කියන්නේ පින්නතුනේ සැඩ පහරක්. දෘෂ්ටිගත වීම කියන එක මිත්‍යා දෘෂ්ටි කියන එක පින්නතුනේ මේක ඕගයක්. ඒ කියන්නේ මහා සැඩ පහරක්. අවිද්‍යාව ඕග කියන පින්නතුනේ මේ චතුරාර්ය සත්‍ය නොදැනීම කියන එක පින්වත්නි ඒක මහා සැඩ පහරක්. මේ සත්වයා මේ සැඩ පහරේ ගසාගෙන යනවා. කාම ඕඝේ සත්වයා යනවා.
මේ කාමයේ නැමැති සැඩ පහරට සත්වය අහු වෙලා බුදුවරු මේවා දුකයි මේ සියල්ල අනිත්‍යයි කියලා කියද්දි පින්වත්නි ලෝක සත්වයා කාම නැමැති සැඩ පහරේ තියෙන සැඩකම නිසා ගසාගෙන යනවා. භවයට තියෙන කැමැත්ත පින්වත්නි ඕඝයක්. ඒ ඕඝේ ගසාගෙන යනවා. දිට්ඨි ඕඝේ ගසාගෙන යනවා. මෙන්න මේ විදිහට පින්වතුනේ මේ ඕඝය තරණය කරන්න නම් ඒ තරණය කළ ශ්‍රාවකයා පින්වත්නි පරතෙර තලේ තිට්ඨති බ්‍රාහ්මනෝ මේ පරතෙර ගිහිල්ලා පින්වතුනේ සිටින බ්‍රාහ්මණයා කියන්නේ රහතන් වහන්සේ. හැබැයි ඒ ඕගේ තරණය කරන්න නම් ඇලීම් පහක් සිඳින්න ඕන කියනවා. මොනවද මේ ඇලීම් පහ? සංඝයන් පහ. සංඝ කියන්නේ ඇලීම් පහක් තියෙනවා. පළවෙනි ඇලීම තමයි පින්වතුනේ මේ ලෝකයේ තියෙනවා රාග සංඝ කියලා එකක්. රාගය හා ඇලීම. රාගය හා ඇලීම මේ ලෝකයේ ස්වභාවය. පින්වත්නි ආලය රාමා භික්කවේ ආලය රතා ආලය සම්මුදිතා. ලෝකෙ මිනිස්සු ඇලීම කියන එකේ ඇලිලා ඉන්නේ. ඇලීම කියන එකෙත් ඇලිලා ඉන්නේ. ආලයෙන් ඇලීමෙන් සතුටු වෙනවා. රාගෙන් සතුටු වෙනවා. ඒක තමයි දුරු කළ යුතු පළවෙනි සංගය ඇලීම. ඒ මොකද්ද? රාගය. රාග සංගය. ඊළඟ සංගය තමයි පින්වත්නි දෝෂ සංගය. ද්වේෂය. කුසලාරම්මණයක් මනසට ගන්න හැදුවත් පින්වත්නි ආයේ ද්වේෂ අරමුණු වෙනවා. ඇයි? මේ ද්වේෂයේ ඇලිලා ඉන්නේ සත්වයෝ. හේතුවක් කාරණයක් නැති සහේතුක භාවයක් නැති පින්වත්නි අහේතුක වූ දෙහි පවා සත්වයා ගැටෙනවා. ඒ තරම්ම මේ ඇලීම කියන එකේ මේ ද්වේෂය කියන එකේ සත්වයා ඇලිලා ඉන්නේ. ඊළඟ එක තමයි පින්වත්නි මෝහ සංග. මුලාව කියන එකේ සත්වයා ඇලිලා ඉන්නේ. ඊළඟ ඇලීම තමයි මාන සංග. මාන සංග. මාන කියන්නේ මම කියලා මනින ස්වභාවය. මගේ කියලා යම් තාක් දෙයක්ද තියෙන්නේ. මගේ කියලා තියෙන දේවල් වල තරමට මම කියලා කෙනෙක් මැනගන්නවා. මානේ ස්වභාවය ඒකයි. ඊළඟට දුරු කළ යුතු අවසාන ඇලීම තමයි පින්වත්නි දිට්ඨි සංග කියලා කියන්නේ. දෘෂ්ටිගත වීම. මිත්‍යා දෘෂ්ටි. එතකොට බලන්න මෙන්න මේ සංගයන් මෙන්න මේ ඇලීම් පහ දුරු කළා නම් අන්න ඒ භික්ෂුව සංසාරය නැමැති සසර සැඩපහර තරණය කළා කියලා කියනවා කිව්වා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්න ටික විසඳපු ආකාරය. දේවතාව අහන්නේ කති චින්දේ කති ජහේ කති උත්තරී භාවයේ කති සංඝාතිගෝ භික්ඛු ඕගතින්නෝති උච්චති. කීයක් සිඳිය යුතුද කීයක් හැරදමිය යුතුද කීයක් නම් ඉදිරියෙහි වැඩිය යුතුද කීයක් නම් ඇලීම් දුරලන භික්ෂුව සසර ඕගේ තරණය කළා වෙනවද? බුදුහාඳුර උත්තර දෙනවා පංච චින්දේ පංච ජහේ පංච උත්තරී භාවයේ පංච සංඝාතිගෝ භික්ඛු ඕගතින්නෝති උච්චති. පහක් සිඳින්න ඕන ඕරම් භාගී සංයෝජන. පහක් හැරදාන්න ඕන උද්ධම්භාගී සංයෝජන. පංච උත්තරී භාවයේ පහක් මත්තෙහි වඩන්න ඕන ඉන්ද්‍රිය ධර්ම පහ. පංච සංඝාතිගෝ භික්ඛු ඕගතින්නෝති උච්චති. සංගයන් පහක් දුරු කළ භික්ෂුව ඇලීම් පහක් දුරු කළ භික්ෂුව සංසාරෝගේ තරණය කළා වෙනවා කිව්වා. රාග නැමැති සංගය, ද්වේෂ නැමැති සංගය, මෝහ නැමැති සංගය, මාන නැමැති සංගය සහ දිට්ඨි නැමැති සංගය. පින්වත්නි මේ බුදුහාමුදුරු දේවතාවට වදාළේ බහැර කළ යුත්තේ බහැර කරමින් සිඳ දැමිය යුතු සිඳ දමමින් වැඩිය යුතු වඩමින් පින්නතුනේ දුරු කළ යුතු දුරු කළමින් සංසාරින් ඈතර වෙන ක්‍රමය. පින්වත්නි ඒ ප්‍රතිපදාවේ පින්වත් ඔබද අප්‍රමාදී වෙත්වා හැමට උතුම් නිවන් අවබෝධයේ පිණිස මේ දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ දේශනාව නිමාවට පත් කරනවා. අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වය දරමින් කටයුතු කරන්නට යෙදුනේ
නාරම්මල දඹගිරිගම අංක 44 ලිපිනයෙහි පදිංචි කේ මහින්ද මුණවීර මහත්මාණන් ඇතුළු පවුලේ පින්වන්ත සියලු දෙනා විසින් අරමුණු මතරට එක්වෙන්නේ සුජීවත්ව සිටින ගුණේරිස් පියාණන්ට, කමලාවතී මෑණියන්ට, ඉම්ලීලාවතී නැන්දම්මාට නිදුක් නිරෝගී සුවපත් බව ලැබී දීර්ඝායුෂ සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තවද මීට වසර 4කට පෙර පරලොව සැපත් වූ ඒ සිරිපාල මාමණ්ඩියට මේ පින් කුසල් අනුමෝදන් වේ භව ගමන කෙටි වේවා, උතුම් නිවන් අවබෝධය ලබත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. දැනට ලෝකේ පුරා පැතිරී තිබෙන කොරෝනා වසංගතය වහා දුරු වේවා, ඉන් පීඩා මිදෙන සියලු සතුනට ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. දේශකයාණන් වහන්සේටත් දායකත්වයේ දරූ සියලු දෙනාටත් පවුලේ හැමටත් උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ පින් කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනේ රැස් කරගත් උදාර කුසල් නමින් මියගිය සියලු ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. ඒ සියල්ලෝ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා, ජාත්‍යාදී දුකින් මිදෙත්වා, නිවනින් සැනසෙත්වා. දායකත්වයේ දරූ හැමට ආශිර්වාද කරන සියලු දෙනාට මෙන්ම ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් නිදුක් නිරෝගී භාවය, චිරජීවනය, සැප ජීවනය උදා වේවා. බුද්ධාදී උතුමන් වහන්සේලා නිවුණු සැනසුණු අමා මහ නිවන මේ කුසල බලයෙන් අපටත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කර ගනිමු. ලොව සසුන සුරකින්න සියලු දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් කුසල් ලැබේවා. ශාසන ප්‍රතිපදාවේ දෙවියෝද අප්‍රමාදී වෙත්වා, උතුම් නිවනින් දෙවියෝද සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියංතා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. රාගක්ඛයෝ නිබ්බානං